මා දන්නවා මෙතෙන්ට එනකොට ඔබ ඔබගේ රටේ මහරගමට ඇවිල්ලා යලි ගමන් කරන්න පුළුවන් තරමේ තෙල් ප්‍රමාණයක් තියෙනවද කියලා මනන බලනවා. ඔබ පාරට බහින්න කලින් ඔබගේ බයිසිකලේ ටැංකිය හොල්ලලා බලනවා. ගමන ගිහිල්ලා එන්න ප්‍රමාණي තෙල් ප්‍රමාණයක් ටැංකිය තුල තිබෙනවද කියලා. ඒ වගේම අපේ දරුවන් තමන්ට නිසි පෝෂණ තත්ත්වයක් නොමැති වීම හේතු කොටගෙන හූල්ලමින් ඉන්නවා. ආණ්ඩුවේ වාර්තා කියනවා අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 44% බහුවිධ ඌනතාවයන්ගෙන් පෙළෙන බව. දරුවන්ගෙන් 44%ක් අවුරුදු 4ට වඩා අඩු අපේ ලදරු. අපේ දරුවන්ගෙන් 33% අවුරුදු 4ට වඩා අඩු දරුවන්ගෙන් 33% පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා. වයසට සරිලන ලෙස ශරීරය වර්ධනය වෙලා නැහැ. වයසට සරිලන ලෙස ශරීරය උසක් නැහැ. වයසට සරිලන ලෙස දඟලන්නේ නැහැ, පණින්නේ නැහැ, දුවන්නේ නැහැ. අපේ දරුවන්ගෙන් 3න් එකක් අද මෙම ව්‍යසනයට මුහුණ දී තිබෙනවා. අපේ ගැබිණි අම්මලාගෙන් 21% රක්තහීනතාවයෙන් පෙළෙනවා. අපි දන්නවා අපේ රටේ සංස්කෘතිය අනුව ගැබිණි අම්මාට තමයි එකම බිත්තරේ හරිගෙනලා තම්බලා කන්න දෙන්නේ. අසල්වැසිය විසින් ආහාර වේලා සකස් කරලා ගෙනත් දෙනවා. එහෙම සංස්කෘතියක් තිබුණු රටේ අද අපේ ගැබිණි මව්වරුන්ගෙන් 21% ලේහිගකමින් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ඇය බිහි කරන දරුවා නිරෝගී සම්පන්න දරුවෙක් වේවිද? විවිධ රෝගාබාධ වලට ගොදුරු වූ පුරවැසියන් රෝලේ ඇඳේ තමට නිසි පරිදි අවශ්‍ය ඖෂධ ලබා ගන්න බැරිව ජීවිතයත් අතර මරණයත් අතර සටනක යෙදෙනවා. සමහර අය දුරකථනයෙන් අහලා කියනවා සහෝදර මගේ තාත්තා පිළිකා රෝගලේ මේ වර්ගේ බෙහෙත ගේන්න කියලා දොස්තර මහත්තයා කිව්වා. බෙහෙත හොයාගන්න තැනක් තියනවද කියලා අපෙන් අහනවා. අපේ වෛද්‍යවරුන්ගෙන් අහනවා. ලෙඩට බෙහෙතක් නැතුව ඖෂධයක් නැතුව ජීවිතයත් අතර මරණයත් අතර සටනකට අපේ රටේ පුරවැසියන් යොමු කොට තිබෙනවා. සාධාරණද? ඈත ගම්වල ජීවත් වෙන ගොවි අම්මා තාත්තා යල් කන්නේ ආරම්භයේදී ඊතා හොඳින් වගාව ආරම්භ කරලා දැන් වගාවේ නිල්ල පැහැෙන ගොයම දිහා බලාගෙන සතුටුණු ගොවි ජනතාව තමන් වගා කරන ලද මිරිස් ගහේ තමන් වගා කරන ලද එළවලු කොටුවේ මල පූදින දිහා පළ දරන දිහා බලාගෙන සතුටුණු ගොවි ජනතාව අද කුඹුරට වෙලා හේනට වෙලා හූල්ලමින් ජීවත් වෙනවා. නිසි පරිදි යෙදුම් ටිකක් කවද ලැබෙයිද? ගොවිතැන සාරවත් කරගන්න පුළුවන් වේවිද කියලා. අපේ රටේ තරුණ තරුණිය තමන්ගේ අනාගතය පිළිබඳ මුළු අපේක්ෂාවන් බිඳ වැටිලා ඉවරයි. තමන්ට හොඳ විවාහයක් කරගත හැකි වේවිද? දරු මල්ලන් ඇති කරගත හැකි වේවිද? ඊටමත් හොඳ නිවසේක ජීවත් විය හැකි වේවිද? සුරක්ෂිත අනාගතයක් පිළිබඳ විශ්වාසයක් තිබිය හැකිද කියලා විශාල අපේක්ෂා බංගත්වයකට අපේ රටේ තරුණ තරුණයන් පෙළඹී තිබෙනවා. පාස්පෝර්ට් කාර්යාල පිරී ඉතිරී යන තරමට පෝලිං ගහලා තිබෙනවා මේ රට අත්හැරලා යන්න. ඔබ හිතන්නේ මෙහෙම රටක අපි ජීවත් විය යුතුද? මා හිතනවා අපි හැමදෙනාගේම වගකීම. මේ අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දී තිබෙන අපේ රටේ ජනතාව, අපේ ඥාතීන්, අපේ මිතුරන්, අපේ අසල්වැසියන්, අපි මුහුණ දී තිබෙන මේ ව්‍යසනේ අපේ පුරවැසියන් මුදාගත යුතු නැද්ද? හෘද සාක්ෂියක් තියෙන හැම පුරවැසියම, හදවතේ තෙතමනයක් තියෙන හැම පුරවැසියම, අනෙක් කෙනා පිළිබඳ ලෙන්ගතුකම, දයාව, අනුකම්පාව, මිනිසත්කමක් තිබෙන හැම පුරවැසියම මේ ව්‍යසනයට එරෙහිව නැගිටින්න ඕන. මේ ව්‍යසන ඉදිරියේ
ඇස් පියාගෙන ඇහෙන්නේ වගේ ඉන්න කිසිදු පුරවැසියෙක් තවදුරටත් අපේ පුරවැසියන් නොවේ, අපේ මිතුරන් නොවේ, අපේ ඥාතීන් නොවේ, අපේ අසල්වැසියන් නොවේ. මේ වෙලාව අපි කරන්න ඕන මේ වැඩේ. මේ කිසිසේත්ම ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. මහා දැවැන්ත ගම් වතුරක් ගලලා භවභෝග සියල්ල විනාශ වෙලා සතා සිව්පාවා විනාශ වෙලා ඇති වෙච්ච ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. මා කුණාටුවක් හමලා සියලු ගොඩනැගිලි දේපල විනාශ වෙලා ඇති වෙච්ච ස්වභාවික ව්‍යසනයක් නොවේ. එහෙම ව්‍යසනයක් නම් අපි හැමදෙනා මේක දරාගෙන, අපි හැමදෙනා මේක ඉවසගෙන එක්සත්ව නැගිටින්න පුළුවන්. හැබැයි මේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. අපේ මාතෘ භූමිය, අපේ රටේ ජනතාව පාලනය කරන පාලක කණ්ඩායම් දශක ගණනාවක් තිස්සේ වපුරන ලද බීජවල ප්‍රතිඵලය, ක්‍රියාත්මක කරන ලද දේශපාලන ප්‍රතිඵලය, ක්‍රියාත්මක කරන ලද ආර්ථික පිළිවෙතේ ප්‍රතිඵලය, මේ කිසිදු ස්වභාවික අතුරුවන්තරාකාරී තත්වයක් නොවේ. මේ දශක ගණනාවක් අපේ රට පාලනය කරන ලද දේශපාලන අධිකාරීන්ගේ දේශපාලනයේ ආර්ථික ප්‍රතිපත්තියේ ව්‍යසනය. ද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියනවා දැන් එයා අර්බුදයේ ප්‍රකාශකයා. එයා තමයි මේ අමාරුකම කියන්න පටන් ගන්න තියෙන්නේ. එක දවසක් කියනවා තව එක දවසකට විතරයි තෙල් තියෙන්නේ. තව දවසකට කියනවා සතියක් විතරයි ආහාර තියෙන්නේ. තව දවසක ඇවිල්ලා කියනවා රුපියල් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහන්න වෙයි කියනවා. තව දිනයක ඇවිල්ලා කියනවා වේල් දෙකක් කන්න වෙයි කියනවා. ඔව් ආර්ථික අර්බුදයේ දිසාවට යමින් තිබෙනවා. හැබැයි කතෘ කවුද? කවුද කතෘ? රනිල් වික්‍රමසිංහ ව්‍යසනයේ ප්‍රකාශකයා. එහෙත් රනිල් වික්‍රමසිංහ කතෘ හංගනවා. කතෘ අඥාතයි. රනිල් කතා කරන්න වැඩිපුර කර්මකාරකවල. කතෘ අඥාතයි. දැන් කතෘ කවුද? රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදයේ මෙම ව්‍යසනයේ නිර්මාපකයෙක්. විසඳුම් කරුවෙක් නොවේ. ඔහු මෙම අර්බුදයේ නිර්මාපකයා. ගෝඨාභය රාජපක්ෂ මෙම අර්බුදයේ වර්තමාන නියෝජිතයෝ. මහින්ද රාජපක්ෂ මෙම අර්බුදයේ වර්තමාන නියෝජිතයෝ. මේගොල්ලෝ තමයි මේ අර්බුදයේ නිර්මාපකයෝ. එනිසා මේ අර්බුදයෙන් අපි ගොඩ එන්න. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපිට මාර්ග දෙකක් තිබෙනවා. ගත යුතු ක්‍රියාමාර්ග අනිවාර්ය දෙකක් තිබෙනවා. එකක් තමයි මේ පැරණි විනාශකාරී දේශපාලන සංස්කෘතියෙන් අපේ රට මුදව ගන්නවා. බොහෝ අය මේ අර්බුදය ගැන කතා කරන්න පටන් අරන් තිබෙන්නේ ආර්ථිකය. ධන ඍණගෙන, ගෙවුම් ශේෂයේ හිගේගෙන, නේද? වෙළඳ ශේෂයේ හිගේගෙන, උද්දමනය මේ වගේ ආර්ථික විද්‍යා කරුණු මත මේ අර්බුදය විග්‍රහ කරන්න හදනවා. අපි දන්නවා මේ අර්බුදයට ආර්ථික විද්‍යාත්මක කරුණු තියෙනවා. හැබැයි මේ හැමදෙනාම බොහෝ මාධ්‍ය, බොහෝ විචාරකයන්, බොහෝ දේශපාලන ව්‍යාපාර මේ අර්බුදයේ දේශපාලන පැතිකඩ හංගනවා. මේ අර්බුදයේ ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් පමණක් නොවේ. මේ අර්බුදය අනුගමනය කරන ලද දේශපාලන ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් වගේම මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අත්‍යවශ්‍යයි. මොකද්ද මේ දේශපාලන සංස්කෘතිය? වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ පිරුණු දේශපාලන සංස්කෘතිය. රටේ ජනාධිපතිවරයා ඔහු අපරාධකරුවෙක්. ඔහුට මිනිමැරුම් චෝදනා තිබෙනවා. රටේ ජනාධිපතිවරයා. රටේ ජනාධිපතිවරයා වංචනිකේ.
ඔට හොරකම් පිළිබඳ චෝදනා තිබෙනවා. අධිකරණයේ නඩු තිබුණා. හැබැයි ඒ නඩු වලින් ඔහු නිදහස් වුණේ අධිකරණයේ නඩු විභාගයට ලක් කරලා නෙවෙයි. ඔහු ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති මුක්තිය උපයෝගී කරගෙන. ඔහුගේ නීතිඥ මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා දැන් ගෝඨාභය ජනාධිපතිට විරුද්ධව නඩු ගෙනියන්න බෑ කියලා. එහෙනම් අදත් ඔහු චූදිතේ අපරාධකරුවෙක් වංචනිකයෙක් අධිකරණයේ චූදිතේ ලංකාවේ මහ පුටුවේ ඉන්නේ. මොකද රට වෙන්නේ? දෙවෙනි පුටුව. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂට වෙනම අසුනක් වෙන් කරලා තිබෙනවා. මාස 3කට සැරයක් විතර එනවා. මාස 3 එන දවසේ වාඩි වෙනකම් පුටුව හිස්ව තියෙනවා. ඒ ආගේ පුටුව. වෙන කවුරුත් වාඩි වෙන්නේ නැහැ. එතන යනකොට සැලුට් එකක් ගහලා යනවා සමහර මන්ත්‍රීවරු. මම පුටුවක් තියලා තියෙනවා. ඒ පුටුවට එහා පැත්තේ ඉන්නේ කවුද? එහි පුටුවට එහා පැත්තේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ. ඔහු අපේ රටේ මූල්‍ය අපරාධකරුවෙක්. අපේ රටේ ජාතික සම්පත් කිසිදු ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොරව විකුණා දමපු කෙනෙක්. අපේ රටේ තෙල් සංස්ථාව සතුව තිබුණ වැදගත් ආයතනයක් නැව්තෙල් අංශය. අපි ඩොලර් වලින් තෙල් ගෙනල්ලා ඒ තෙල් නැව්වලට ගහලා ඒ නැව්වලට ගහන තෙල් වලින් අපිට යන තෙල් වියදමෙන් භාගයක් විතර අපි ඉපෙව්වා ඩොලර්. ඒක මැරයින් සර්විස් කියන සමාගම හදලා ඉන්දියානු IOC සමාගමට විකුණුවේ රනිල් වික්‍රමසිංහ. පසුව නඩුවකදී ආපහු ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ආයෙ වික්කා. ඔන්න රනිල් මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුවේ මූලික නූල් සූත්‍රකාරය. අද මහ බැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ මහ බැංකුවේ වංචා දූෂණය සිදු වූ ආකාරය ඒට අර්ජුන මහේන්ද්‍රගේ තියෙන සබත්තාවේ රනිල් වික්‍රමසිංහගේ තියෙන සබත්තාවේ සියල්ල එළිදරව් කරපු කෙනා මහ බැංකුවේ දැන් ඉන්න අධිපතිතුමා. හැබැයි එතුමා ඉන්නේ රනිල් බාරේ. රනිල් නන්දුන හිරේ බාරේ. මොකද වෙලා තියෙන්නේ? දෙයා තමයි අගමැතිට එහා පැත්තේ පුටුවේ කෙනා. ජනාධිපතිට එහා පැත්තේ පුටුවේ. ජනාධිපතිට මෙහා පැත්තේ පුටුවේ මහින්ද රාජපක්ෂ. එයා අපේ රටේ අපරාධ සහ වංචන පිළිබඳව පාර්ලිමේන්තුවේ මූණට මම කියලා තියෙනවා. ඔහුට අපේ රටේ මේ කිසිදු වැදගත්කමක් නොමැති ආර්ථික සංවර්ධන යෝජනා හේතු කොටගෙන චීන සමාගම් කප්පම් ගෙව්වා. ඒ කප්පම් ගෙවපු චෙක්පත් අංක ඒ වගේ මුදල් ප්‍රමාණය මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂගේ කෙලින් කිව්ව මූණ. ඔව් ඔළුව වනලා අනුමත කළා. ඔන්න පාර්ලිමේන්තුවේ ඊළඟ පුටුව. රනිල්ට එහා පැත්තේ පුටුව ප්‍රසන්න රණතුංග. කප්පම්කාරය. මහා අධිකරණී පුරවැසියන් බියවද්දා කප්පම් ගැනීමේ වරදකරු කෙනෙක්. අධිකරණයෙන් දඩයක් ගෙව කෝටි 2.5ක්. ලේසි නෑ. මෑත කාලේ මා දැකලා නේ අධිකරණයේ කෝටි 2.5ක දඩයක්. කෝටි 2.5ක දඩයක් ගෙවුවා. ලක්ෂ 10ක වන්දියක් නියම කරා. ඔව් නැවත අභියාචනයක් කරලා තියෙන එක ඇත්ත. නීති ශාස්ත්‍රයේ යාළුවෝ අපිට කතා කරලා කියනවා ඔය අභියාචනය කරාට ඕක දිගටම යන්නේ නැතිව මගින් අයින් කරගනි. මොකද දඬුවම අත්තිට උලන්න තියෙන්නේ. සමහර විට අභියාචනා කරන අධිකරණේ දඬුවම ස්ථිර කරන්න පුළුවන්. අත්තිට එක අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඕක දිගිඩියාවෙන් නිකන් නන්දවක් එඳ යන්න ඉඩ අඩුයි කියලා. දරට ප්‍රධාන මහාධිකරණයකදී කප්පම් වලට වගකිය යුතු කෙනා. කප්පම් ගත්ත කියලා මහාධිකරණේ ඔප්පු වුණු කෙනෙක්. අද අපේ රටේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක. නාගරික සංවර්ධන ඇමති, නිවාස සංවර්ධන ඇමති, කාලය පොලිස් ඇමති. ඔගොල්ලෝ හිතනවාද මේ දේශපාලන සංස්කෘතිය අපේ රට හදයි කියලා? ප්‍රසන්න රන්තුංග දැන් වාඩි වෙලා ඉන්න පුටුවේ කලින් වාඩි වෙලා හිටිය ජොන්ස්ටන් පනාන්දු. හරිද? ඉතින් මේ රට හදනවද? තව කියන්න ඕන පේලියෙන් පේලි.
නේද? ඊළඟ SB දැන් ඒ පුටුවේ නෑ නේද? මේ බාගට. එනිසා මොකද මේ සිදුවී තිබෙන්නේ? රටක් මහා මංකොල්ලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. පුරවැසියන් ඒ ඉවසා වදාරගෙන ජීවත් වෙන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙන්න මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ අර්බුදය නිර්මාණය කරන්න ප්‍රධාන හේතුවක්. පෞගේ කාලේ අපේ රට ඇති කරලාද ඉදිකිරීම විශාල ප්‍රමාණයක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ගේ යාළු මිත්‍රයන් සඳහා යටින් දීපු හම්බන්තොට වරාය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දීපු ව්‍යාපෘතිය. මත්තල ගුවන්තොටුපොළ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දීපු ව්‍යාපෘතිය. පෝර්ට් සිටිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී යුතු ව්‍යාපෘතිය. නොරොච්චල බලාගාරේ ටෙන්ඩරෙන් ආපු කෙනාට නැතුව වෙන කෙනෙකුට දීපු ව්‍යාපෘතිය. නෙළුම් කුළුණ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරන ලද ව්‍යාපෘතිය. සූර්ය පිට්ටනිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරන ලද ව්‍යාපෘතිය. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරන ලද ව්‍යාපෘතිය. සමහර ඉදිකිරීම් සමාගම් තිබුණා හම්බන්තොට උදේට නැගිටලා යාට ඕන පාර හදනවා. පාර හදලා හදොප් පාරට අනුමැතිය ගන්නවා. ටෙන්ඩර් නේ හදන්න ඕන කියලා අනුමැතියක් නැහැ. ඉංජිනේරු ඇවිල්ලා ඉන්නවා. ඩෝසර් ටිකක් ගෙදර තියෙනවා. සේවක ටිකක් ඉන්නවා. මේ පාර හදමු කියලා හදනවා. හදලා පස්සේ සල්ලි ගන්නවා. කොහොමයි මේ රට පාලනය කරන්නේ? ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ ආර්ථික අර්බුදය මේ ඇති වී තිබෙන කඩාවැටීමේ ප්‍රධානතම බලවේගයේ අවස්ථාව. ඒ විතරක් නෙවෙයි. මේ දේශපාලන නීතියට යටත් නේ. මේ දේශපාලකයන් නීතියට වඩා උටින්. එනිසා බලන්න නීතියට යටත් නොවන දේශපාලනයක් තිබෙනවා. මෙම රටක් යන්න පුළුවන්. එනිසා මේ රට ගොඩනැගීමේදී මේ ඇති වී තිබෙන අර්බුදයෙන් අපි උඩට එනවා නම් පළමු වෙනස තමයි අපි විසින් සිදු කළ යුතුයි කුමක්ද? අපි විසින් සිදු කළ යුතුයි මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට නව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේ රට අවශ්‍යයි. අපේ රට අවශ්‍යයි. ඔබ කවුරු හරි විශ්වාස කරනවද? ඔබගේ නායකත්වය, ඔබගේ පාලනය, ඔබගේ ආණ්ඩුව මෙවැනි වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට යටත් නොවන දේශපාලනයක් මේ රට හදයිද? ඔබ හිතනවද කවුද? එහෙම හදන්නේ නැහැ. මේ රට හදන්න නම් මේ දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරමින් තිබෙන මේ දේශපාලන සංස්කෘතියෙන් මුදවා ගත යුතුයි. අන්න ඔවුන්ගේ දේශපාලනය සහ ජාතික ජනබලවේගයේ දේශපාලනය අතර වෙනස අපි මේක ගලව ගන්නවා. ඒ දේශපාලන කාර්ය අපි නිසි පරිදි ඉටු කරන බවට ඔබ අප ඔබට සහතිකයක් දෙන්න. ඒක වෙනස් කරන්න. මේ කිසිවෙක් මේ වේදිකාවේ ඉන්න කිසිවෙක් මෙතෙන්ට සහභාගී වෙන්න ඔබ කිසිවෙක් අපේ දීර්ඝ කාලයක් විගණන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු ඉතාමත් කුතස්ත විගණනාධිපතිවරයා හැටියට මායා දුන්නේ මහත්මයා මෙතෙන්ට සහභාගී වෙලා ඉන්නේ කුමක් වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද? අපේ විශාල ව්‍යාපාරවල යෙදෙන මේ ව්‍යාපාරික මහතුරුන්, ක්‍රීඩකීන්, වෘත්තීයවේදීන් මේ සහභාගී වෙලා ඉන්නේ කුමක් වෙනුවෙන්ද? අපි ඔබ ඔක්කොම එකම පොදු වමනාවක් තිබෙනවා අපිට. ඒ කිසිවක් නෙවෙයි මේ දේශපාලන සංස්කෘතියෙන් අපේ රට මුදවා ගත යුතුයි. මේක මෙහෙම යන්න බෑ. ඔබ ඒ පිළිබඳ අප කරේ විශ්වාසය තබලා තිබෙනවා. අපි ඔබට එම විශ්වාසය අබමල් රොණකින් හෝ හානි නොවෙන්න ඉඩ තබන බව නේද? හානි වෙන්න ඉඩ දෙන්නේ නැති බව මම ඔබට සාතික කරනවා. කිසිසේත්ම හානි වෙන්නේ ඔබ අප කරේ තිබෙන විශ්වාසය හැමදාමත් අපි සුරකිනවා. පසුගිය මැතිවරණයේදී අපිට කුඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ. හැබැයි අදත් අපිට ඡන්ද දීපු ඡන්දදායකයාට කට ඇරලා කියන්න පුළුවන් මම ඡන්දේ පාවිච්චි කරේ ජාතික ජන බලවේගයට කියලා. ඒයි අපි එම වටිනාකම ඔබගේ ඡන්දේ වටිනාකම ඔබ අප කරේ තිබෙන විශ්වාසය ඒ ගරුත්වය අපි ආරක්ෂා කරනවා. එහෙම දේශපාලනයක් අපේ රටේ වුණා. ඡන්දේ දීලා ඡන්දේ දුන්නේ කාටද කියලා නේද? ඇඹරි කියන්න වෙන දේශපාලනයක් වැඩක් තියෙනවා. ඡන්දේ දෙනවා අවුරුද්දක් දෙකක් යනකොට
ඡන්දේ දුන්නේ කාටද කියලා කියන්න බැරි වෙන තත්ත්වය. හැබැයි අපි ඔබට හදනවා මේ රටේ. අපි ඔක්කොම එකතු වෙලා හදමු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ගොඩනැගීම සඳහා ඔබ දක්වන සෑම දායකත්වයක්ම ඔබට කවදාවත් කම්පා නොවෙන, කවදාවත් පසුතැවි නොවෙන දේශපාලන සංස්කෘතියක් අපි මේ රටේ හදනවා. අපි කිසිවෙකුට මහජනයාගේ මුදල් සතයක් හොරකම් කිරීමේ, නාස්ති කිරීමේ, තමන්ගේ සුඛ විහරණ වෙන යෙදීමේ කිසිදු වමනාවක් තියෙන මිනිස්සු නෙවෙයි. අපි මහා ධනවතුනුත් නෙවෙයි. ඒක හරි. එහෙත් අපිට මහජනයාගේ ධනය ඒක නිකන් අපිට සාංගික දීපලක් වගේ අපි හඳුන්වනවා. අපිට සාංගික දීපලක් වගේ. එහෙම අපි ආරක්ෂා කරන මහජනයාගේ ධනය. මා පාර්ලිමේන්තුවේ අවුරුදු 22ක් මා අමාත්‍ය දුර දරලා තිබෙනවා අවුරුදු 1කමාරකට කිට්ටු කාලයක්. හැබැයි මහජනයාගේ සතයක් අපි අවභාවිතා කරලා නැහැ, නාස්ති කරලා නැහැ, හොරකම් කරලා නැහැ. අපේ සහෝදරවරු පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශ සභාව නියෝජනය නොකර ගම් ඇතුලේ, නගර ඇතුලේ ස්වේච්ඡාවෙන් මේ දේශපාලනය කරනවා. සමහර අය අහනවා උඹලා ඔය තරම් මැරෙන්නේ මොකටද කියලා අහන්නේ අහනවා. සමහර වෙලාවට කියනවා මිනිස්සුන්ට ඕනේ නැත්නම් උඹලටයි මේක ඕන කියලා. එම අපෙන් අහනවා කියනවා. සමහර වෙලාවට ඡන්ද ප්‍රතිඵලයක් ආවට පස්සේ කියනවා අනේ සහෝදර වැඩක් නැහැ. ඕගොල්ලෝගේ වැඩක් බලාගෙන කරගන්න ජනතාවට කියලා වැඩක් නැහැ කියලාත් අපිට බනිනවා. එහෙත් අපි පවරාගත්තු වගකීමක් තියෙනවා. අත් නොහරින වගකීමක් තිබෙනවා. මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ඒ වගකීම අපි බාරගෙන තිබෙනවා. අපි අත්හරින්නේ නැහැ. අපි කරනවා. වංචාව නතර කර මතක තබා ගන්න. මේ වංචාව කියලා කියන්නේ සහෝදර සහෝදරි හොඳට තේරුම් ගන්න. මෙය ඒ වෙලාවේ ගන්න කොමිස් කුට්ටිය නෙවෙයි. ඒ වංචාව විසින් ඇති කරන ලද ව්‍යාපෘති දීර්ඝ කාලයක් අපිට අහිතකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. අදත් භාණ්ඩාගාරයට හම්බන්තොට වරායේ බරක්, අදත් භාණ්ඩාගාරයට නෙළුම් කුළුණ බරක්, අදත් භාණ්ඩාගාරයට මත්තල ගුවන්තොට බල බරක්, අදත් භාණ්ඩාගාරයට සූර්යවේ පිට්ටනිය බරක්, අදත් භාණ්ඩාගාරයට හම්බන්තොට සම්මන්ත්‍ර ශාලාව බරක්, අදත් භාණ්ඩාගාරයට බෝ කොන්ක්‍රීට් වනාන්තර බරක්. හැබැයි අල්ලස දූෂණය කියලා කියන්නේ ඒ වෙලාවේ ගත්තු කොමිස් මුදල. හැබැයි අර්බුදයේ තියෙන එක නෙවෙයි. ඒ වෙනුවෙන් ඇති කරලාද ව්‍යාපෘති දිගු කාලයක් අපිට බරක්. භාණ්ඩාගාර වැය ශීර්ෂය. ඉස්පිරිතාලට බෙහෙත් දෙන්න තියෙන සල්ලි වලින් හම්බන්තොට වරායේ ණය වාරිකය ගෙවනවා. ඉස්පිරිතාලට බෙහෙත් දෙන්න තියෙන සල්ලි වලින් නෙළුම් කුළුණ ණය වාරිකය ගෙවනවා. දරුවට කිරිපිටි ගේන්න තියෙන සල්ලි වලින් සූර්යවේ පිට්ටනිය ණය වාරිකය ගෙවනවා. දරුවට පාසල් යන්න පාසලේ පාසුකම් සපයන්න තියෙන සල්ලි වලින් මත්තල ගුවන්තොට පොලේ වාරිකය ගෙවනවා. මොන සිද්ධලා තියෙන දේ අදත් බරක් කියනවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය තමයි මේ ආර්ථික විනාශ කරන ප්‍රධානම සාධකය. ඒ අල්ලස දූෂණය නතර කරන දේශපාලනයක් අවශ්‍යයි. අන්නේ දේශපාලනය ජාතික ජන බලවේගයේ පමණක් ඉටු කරනු ලබන දේශපාලනය. වෙන කවුරුත් එක් කරන්නේ. මත තියාගන්න. එක එක කාලෙට එක එක වේශයෙන් වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහිව තටුපරවාගත් කණ්ඩායම් වෙනවා. ඒ කිසිවෙක් ඒක කරන්නේ නැහැ. ඒකල හැකි වන්නේ අපට පමණයි, අපි විතරයි. විතරක් නෙවෙයි. නාස්තිය නතර කරන්න ඕන. වංචා කළ දේපල පවර ගන්න ඕන. ඒ වංචනිකයන් හිරේ යවන්න ඕන. අද පෝලිම් වල 11 දිනකට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගියා. අදත් අප අතර ජීවත් වෙමින් මේ වාතලේ හුස්ම ගන්න හිටපු අපේම මිනිසුන් ඩීසල් පොලිමේ මිය ගිහිල්ලා වැටෙනවා. ගෑස් පොලිමේ මිය ගිහිල්ලා වැටෙනවා. ගෑස් පුපුරලා මැරෙනවා. රඹුක්කනදී ඒ වේදනාවට එරෙහිව පාරට ආපු අයට වෙඩි තියලා ඝාතනය කරනවා. මේ අපරාධ කරුණු දඬුවම් දෙන්න ඕනේ නැත්. දඬුවම් දෙන්න. ඒ නිසා ලෝකේ කොහේ හැංගිලා පැනලා ගියත් බැසිල් උඹට බේරෙන්න බෑ කියන්නේ. එහෙම බේරෙන්න බෑ. මේ ආර්ථිකයක් මේ තරම් අවපාතයකට දාලා මේ තරම් මිනිස් ජීවිත අනතුරකට ලක් කරලා දරුවන් කුසගින්නට එහලලා රෝගියා ඇඳේ මරණ තත්ත්වයකට ඇති කරලා පැනලා යන්න පුළුවන්. රට වග කියන්න.
අන්න එහෙම ආණ්ඩුවක් අපි හදන්න ඕන. ජනතාවට වග කියන ජනතාවට වග වෙන පාලනය. මේ පාලනයෙන් ජනතාවට වග කියන්නෙත් නෑ, ජනතාවට වග වෙන්නෙත් නෑ. You're watching the Life Traveller channel.